දැන් මේ කියන්න හදන්නේ intangible assets. LKS 38 intangible assets. intangible assets කියන ස්ටෑන්ඩඩ් එක මේ LKS 38 කියන එක ගොඩක් දුරට සමාන වෙනවා LKS 16 වලට. property plant and equipment වලට. මේකේ තියෙන provisions ගොඩක් මේකේ ඒ විදිහටම වගේ තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නමුත් ගොඩක් දුරට සමානයි. එතකොට මේ intangible asset එකක් අපි මුලින්ම දැනගන්න ඕනේ define කරන්නේ කොහොමද කියලා. කියන්නේ මේ ප්‍රමිතිය යටතට වැටෙන්නේ නම් definition එකට අනුකූල වෙන්න ඕනේ. මේ definition එක තියෙනවා. ඒ definition එකට අනුකූල වෙනවා නම් විතරයි ඒක මේ ප්‍රමිතිය යටතට වැටෙන්නේ. එහෙම නැත්නම් වැටෙන්නේ නැහැ. ඒතර මේකේ definition එකේ කියනවා මෙන්න මෙහෙම. intangible assets කියලා කියන්නේ identifiable non-monetary assets without physical substance. Intangible assets are the assets which are identifiable non-monetary with assets without physical substance. දැන් ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි identifiable. දෙක non-monetary. තුන without physical substance. අත පළවෙනි එක identifiable. මේ identifiable කියන එක ඉටු වෙන්න කාරණා දෙකක් තියෙනවා. දෙකෙන් එකක්. මේ දෙකෙන් ඕනම එකක් ඉටු වෙනවා නම් identifiable වෙනවා. මේ සාමාන්‍ය ප්‍රසිද්ධම එක. සහ ප්‍රධාන වශයෙන් අපි සලකන එක තමයි පළවෙනි එක. separable කියන එක. ඒ කියන්නේ මේ intangible asset එක identifiable වෙන්න නම් හඳුනා ගන්න පුළුවන් වෙන්න නම් මේ asset එක පුළුවන් වෙන්න ඕනේ ව්‍යාපාරයෙන් වෙන් කරලා වෙනම විකුණන්න. ව්‍යාපාරයෙන් වෙනම ගලවලා අයින් කරලා වෙනම විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනම rent කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක්ක වෙනම විකුණන්න වෙනවා. separate sell කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් separate rent කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් separate අපිට හුවමාරු කරගන්න transfer කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් separately මේක විතරක් license කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම පුළුවන් නම් කියන්නේ දැන් ව්‍යාපාරේ තියෙන මොකක් හරි intangible asset එකක් ඒක විතරක් ගලවලා වෙනම අපිට sell කරන්න පුළුවන් නම් ඒක අපි කියනවා identifiable කියලා. දැන් සමහර විට අපේ brand name එක අපේ brand එකට අපි හදාගෙන තියෙන name එක වෙන කෙනෙක්ට අපිට transfer කරන්න වෙන්න පුළුවන්. කියන්නේ පුළුවන්කමක් තියෙන පුළුවන්. ඒතර identifiable වෙනවා. හැබැයි දැන් goodwill ගැන පොඩ්ඩක් හිතන්නකෝ. goodwill එකෙන් පොඩ්ඩක් හිතුවොත් එහෙම goodwill කියන එක ගත්තොත් ඒක identifiable කරගන්න පුළුවන්ද? කියන්නේ ඒක අපිට පුළුවන් ද ව්‍යාපාරයේ කීර්ති නාමය විතරක් වෙනම අයින් කරලා ඒක වෙනම sell කරන්න? එහෙම බෑනේ. ව්‍යාපාරයට තියෙන කීර්ති නාමය කියන එක goodwill එක ව්‍යාපාරයෙන් වෙනම ගලවලා අරගෙන separately sell කරන්න ඕ rent කරන්න ඕ transfer කරන්න ඕ license කරන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. එහෙමනම් goodwill කියන එක මේ ප්‍රමිතිය යටතට වැටෙන්න පුළුවන්ද? වැටෙන්න පුළුවන් කමක් නැහැ. goodwill කියන එක intangible asset එකක් විදිහට අපි සාමාන්‍ය ව්‍යාපාරයක recognize කරන්නේ නැත්තේ ඒකයි. කියන්නේ මේ intangible asset යටතේ recognize කරන්න අනිවාර්යයෙන් මේ definition එකට වැටෙන්න ඉපැ. goodwill කියන එක එහෙම identifiable නොවෙනවා නම් definition එකට වැටෙන්නේ නැත්නම් මේ ප්‍රමිතිය යටතේ ව්‍යාපාරයකට recognize කරන්න බෑ. හැබැයි අපි දන්නා business combination එකදී අපි recognize කරනවා. ඒක අපි ඉස්සරහ කතා කරනවා. ඇයි එහෙම කරන්නේ කියලා. හරි. දැන් පළවෙනි එක අපි කිව්වා identifiable. identifiable වෙන අපි කාරණා දෙකකින් එකක් ඕනෙමක් හිටු වෙන්න ඕනේ. එකක් ප්‍රසිද්ධම එක තමයි separable කියන එක. දෙවෙනි එක rises from a contractual or some other legal right. දෙවෙනි එක separable නැත්තම් මෙහෙමවත් වෙන්න ඕනේ. rising from a contractual or some other legal right. මොකක් හරි නෛතික අයිතියකින් අයිතිවාසිකමක් මත ඇති වෙන දෙයක්. patent වගේ හිතන්නේ patent වගේ එකක් ඇති වෙන්නේ නෛතික අයිතිවාසිකමක් මත. මොකක් contractual right එකක්. legal right එකක් මත ඇති වෙන intangible asset එක ගන්න. ඒත් අපි කියන identifiable කියලා. දැන් සමහර ඒවා තියෙනවා separable නොවෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ separable වෙන්න ඕනේ identifiable වෙන්න. සමහර intangible assets තියෙනවා ඒවා identifiable වෙන්න ඒවා separable නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් වෙනම ගලවලා වෙනම විකුණන්න පුළුවන් කමක් නැහැ. වෙනම sell කරන්න පුළුවන් කමක් නැහැ. හරිද? නමුත් ඒවා ඇතිලා තියෙන මොකක් හරි contractual right එකකින්, මොකක් හරි legal right එකකින්. එහෙනම් අපි කියනවා මේක ප්‍රශ්නයක් නැහැ separable නොවුනට ඒක identifiable කියලා. මේ identifiable වෙන්න එක්ක separable වෙන්න ඕනේ. එහෙම නැත්තම් rising from a contractual or some other legal right වෙනවා. දෙකෙන් එකක් හිටුනහම ඇති. හරිද? එතකොට identifiable වෙන්න එක්ක separable නැත්තම් ඔය දෙවෙනි එක. දෙකෙන් ඕනම එකක්. ප්‍රසිද්ධම එක තමයි ඉතින් පළවෙනි එක. separable කියන එක. එතකොට
දැන් ඔය අපි කිව්වේ මේ පළවෙනි ගත්තොත් නිකන් අපි ගත්තොත් සෙපරබල් කියන එක අපෝ පොඩ්ඩක් කිව්වොත් එහෙම දැන් සෙපරබල් කියන එකේ අපි කිව්වේ වෙනම විකුණන්න පුළුවන් වෙනවා කියලානේ. ඒක අනිත් පැත්ත මොකද්ද? වෙනම විකුණන්න බෑ ඒකේ තේරුම. يعني විකුණනවා නම් බිස්නස් එකත් එක්කම විකුණන්න ඕනේ. يعني බිස්නස් එකට ඒක බැඳලා තියෙන්නේ. බිස්නස් එක වෙනම ගලවලා අයින් කරන්න බෑ. අර ගුඩ්විල් වගේ තමයි. ගුඩ්විල් කියන එක බිස්නස් එකෙන් ගලවලා වෙනම එක විතරක් විකුණන්න බෑ. විකුණනවා නම් බිස්නස් එකම විකුණන්න ඕනේ. ඒකත් එක්ක තොර කෙලින්ම යා ට්‍රාන්ස්ෆර් වෙනවා. ගන්න කෙනාට. ඒතර එහෙම තමයි වෙන්නේ. හරි. ඊට තියෙන අයිඩෙන්ටිෆයබල් කියන එක. දෙවෙනි එක නන් මොනිටරි කියන එක. මොනිටරි නෙමෙයි කියන එක. මූල්‍ය නොවන කියන එක. බෙදන මූල්‍යවත්කම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය මනි කියන අතේ තියෙන කෑෂ් කියන එක. ඊට පස්සේ contractual right to receive cash එහෙම අර එහෙම එකක් තියෙනවනේ. මූල්‍යවත්කම් කියන එක යටතට එන ඒවා තියෙනවනේ. එහෙම එකක් නොවෙන්න ඕන. මූල්‍ය නොවනවත්කමක් කියන්නේ. එතකොට කියන්නේ ප්‍රධාන වශයෙන් මූල්‍ය නොවනවා කියලා කියන්නේ land, buildings, vehicles ඒ වගේ දේවල්. හරිද? ඒතර මේ මූල්‍ය නොවිය යුතුයි මේක. ඒතර ඇයි මෙහෙම කාරණා දාලා තියෙන්නේ? මේ මූල්‍ය නොවන කියන එක දාලා තියෙන්නේ මොකක් නිසාද? දැන් අපි නිකන් ගන්නකො මූල්‍යවත්කම්. මූල්‍යවත්කම් කෑෂ් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඔය ණය ගැතියෝ. කියන්නේ ඔය ෆයිනෑන්ෂල් ඇසෙට්ස් නේ. මූල්‍යවත්කම්. cash contractual right to receive cash ඒ වගේ තියෙනවානේ. කියන්නේ receiving definite amounts එහෙම එකක් තියෙනවා definitions තියෙන එකට. ඒක එච්චර අවශ්‍ය නැහැ. කොහොම හරි මූල්‍යවත්කම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය cash වගේ දේවල්, ණය ගැතියෝ. ඒ වගේ දේවල් investments අපි කරලා තියෙනවා. එතකොට මේවා ඇයි මෙහෙම දාලා තියෙන කියලා බැලුවොත් එහෙම නිකන් ගන්නකො ණය ගැතියෝ වගේ ඒවා. ණය ගැතියෝ කියන එක සහ ඊට පස්සේ අපි ගත්තොත් cash කියන එක සහ ඉන්වෙස්ට්මන්ට්ස් වගේ දේවල් ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නැහැ. දැන් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් ගත්තොත් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙන කොහේ හරි ඒක ෆිසිකල් සබ්ස්ටන්ස් එක භෞතික පැවැත්මක් නැහැ. ණය ගැතියෝ කියන එක ණය ගැතිය මිනිස්සුයා ඉන්නවා ඒක හරි. මොකද ව්‍යාපාරයේ මැසට් එකක් තියෙනවා. ණය ගැතිය කියලා මිනිස්සෙක් ඉන්නවා. එයාගෙන් ලැබෙන ගාණක් තියෙනවා. නමුත් ව්‍යාපාර එහෙම කියන්නේ එහෙම ණය ගැතියෝ කියලා ව්‍යාපාරය තුළ එහෙම ඇසෙට් එකක් තියෙනවද භෞතිකව අපි දකින්න පුළුවන්. එහෙම එකක් නැහැ. කෑෂ් කියන එක කොළ තියෙනවා, සල්ලි කොළ තියෙනවා. මේ කාසි තියෙනවා. නමුත් අපි දන්නවා කාසි වල කොළවල ඒවැ මුහුණත වටිනාකම කියන්නේ ඒකේ අභ්‍යන්තර වටිනාකම සහ මුහුණත වටිනාකම වෙනස්නේ. දැන් පියාසිය කොළක 100යි කියලා ගහලා තිබ්බට ඒක කොළේ එහෙම වැලියු එකක් නැහැනේ. කියන්නේ භෞතිකව එහෙම වටිනාකමක් නැහැ. කොළ ටික තියෙනවා, අර කාසි ටික තියෙනවා. නමුත් භෞතිකව අර කියන يعني කෑෂ් වල තියෙන වැලියු එක. අපි හිතමු වැලියු එක වෙන්නේ 100යි නා. කොළේ තියෙනවා භෞතිකව. රුපියල් 100 භෞතිකව තියෙනවද? එහෙම එකක් නෑ. ඒක අපිට නොපෙනෙන වැලියු එකක් ඒක. දැන් අපි උපකල්පනය කරනවා මේ 100 කියලා ගහලා තියෙන කොලේ දුන්නාම ඒ වැලියු එක රුපියල් 100යි කියලා. එහෙම නැතු ඒ කොලේ රුපියල් 100ක් නෑනේ. ඒක නිසා අර වැලියු එක ෆිසිකලි සබ්ස්ටන්ස් එකක් නෑ. සමේ ඔය මූල්‍යවත්කම් කියන ඒවා මොනිටරි ඇසෙට්ස් වල ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නෑ. ණය ගැතියෝ මුදල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට්ස් වගේ ඒවා ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නැහැ. කියන්නේ වැලියු එකේ ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නැහැ ඇත්තටම. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරිද? ඒතර ඒවා ෆිසිකල් සබ්ස්ටන්ස් නැහැ කියවට පස්සේ අපිට ඉන්ටැන්ජිබල් කියලා අපි කෙලින්ම නිකන් සාමාන්‍ය ඉන්ටැන්ජිබල් කියන වචනේ කියවට පස්සේ අපි කෙලින්ම මොකක්ද ඒකේ තේරුම අපි කියන්නේ ඉම්ප්ලයිඩ්ලි මොකක්ද අපි හිතන්නේ? ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නැහැ කියන එකනේ. නමුත් අපි දන්නවා ඉන්ටැන්ජිබල් ඇසෙට්ස් කියන ඩෙෆිනිෂන් එකට කාරණා තුනක් හිටු වෙනවා. නමුත් අර කෙලින්ම ඉන්ටැන්ජිබල් කියලා කියපු ගමන් අපිට තේරෙන්නේ ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නැහැ කියලා. ඉතින් අපිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය කෑෂ් වල ඉන්වෙස්ට්මන්ට් වල ඔය මේ ඩිටේල්ස් ලගේ ඒ කට්ටියගේ එතකොට ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නැහැ නේ. එහෙමනම් මේවත් ඉන්ටැන්ජිබල් ඇසෙට්ස් වලට ගන්න පුළුවන් කියලා. ඒවා ෆිසිකල් සබ්ස්ටන්ස් එකක් නැති හින්දා ඒවත් ඉන්ටැන්ජිබල් ඇසෙට්ස් යටතට එනවා කියලා නිකන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඕ වගේ වත්කම් ඔය කෑෂ් ඊට පස්සේ ඩෙටර්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වගේ ඒ වගේ ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ගවර්න් වෙන්නේ ඒවා පාලනය වෙන්නේ ඒවා මොන ස්ටෑන්ඩ්ස් යටතට වැටෙන්නේ ඒක. ඒක වැටෙන්නේ SLFRS 9. ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් යටතට. ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් යටතට තමයි ඒ ටික වැටෙන්නේ. ඉතින් ඒ ටික ඒ ස්ටෑන්ඩඩ් එක යටතේ කවර් වෙනවා නම් ඒක නැවත මේ ස්ටෑන්ඩඩ් යටතට වැටෙන්න පුළුවන්ද? වැටෙන්න පුළුවන් කමක් නැහැ. SLFRS 9 යටතේ මේ කියන ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ගවර්න් වෙනවා නම් නැවත LKS 38 යටතේ ගවර්න් වෙන්න බෑ. ඒ නිසා මේකෙන් එක එක්ස්ක්ලූඩ් කරන්න ඕනේ. මේකෙන් එක අයින් කරන්න ඕනේ. එන්නේ නිසා තමයි මේ ඉන්ටැන්ජිබල් ඇසෙට්ස් කියන එකේ ඩෙෆිනිෂන් එකට ෆිසිකල් සබ්ස්ටන්ස් නැහැ කියන එක විතරක් දාන්න නැතුව දාලා තියෙන්නේ නන් මොනිටරි ඇසෙට්ස් කියලා. මොනිටර් නෙමෙයි කියලා. කියන්නේ මොනිටරි ඇසෙට්ස් මේකට එන්නේ නැහැ කියන එක තමයි දාලා තියෙන්නේ.
හරිද ඒක එතකොට? පළවෙනි එක identifiable. දෙවෙනි එක non monetary. තුන්වෙනි එක without physical substance. physical substance එකක් තියෙනවා කියලා කියන්නේ tangible කියන එක. property plant and equipment නේ මෙහෙමනේ. PPE වල අපි කෙලින්ම definition එකෙම කියනවා අපි කියනවා කෙලින්ම tangible කියන එක. හරිද? වසර පයින්නවා. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් අතට අහු වෙන ඒවා. tangible. කෙලින්ම කියනවනේ ඒක. ඉතින් එහෙම ඒව නෙවෙයි මේ. මේ කියන්නේ without physical substance. කියන්නේ අපිට මෙතන දාලා වෙන්නේ physically asset එක තියනවාද කියන එක. මේ intangible asset ගැන කතා කරනකොට අපිට physically asset එකක් දකින්න තියනවාද කියන එක දාලා වෙන්නේ නැහැ. අපිට මෙතන වැදගත් වෙන කාරණේ වෙන්නේ control. physical substance වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ control. අපිට control තියනවාද කියන එක. අපිට පාලනය කරන්න පුළුවන්ද කියන එක. මේ control කියලා කියන්නේ අපිට ability to take benefits. අපිට මේ asset එක පාවිච්චි කරලා benefits generate කරන්න පුළුවන්. අනිත් එක තමයි ability to prevent others from taking benefits. අනිත් අයට මේ benefits ගන්න තියෙන හැකියාව වළක්වන්න පුළුවන්. අකර asset එකක් මගින් අනිත් අයට benefits ගන්න තියෙන හැකියාව අපිට වළක්වාලන්න පුළුවන් සහ ඒ asset එක පාවිච්චි කරලා අපිට benefits උපය ගන්න පුළුවන් කමක් හිම හැකියාවක් ability එකක් තියෙනවා නම් අපි කියන asset එක සම්බන්ධයෙන් අපිට control තියෙනවා කියලා. පාලනය තියෙනවා කියලා. එහෙමනම් physical substance නැති වෙන්න ඕනේ. සහ control තියෙන්න ඕනේ. control නැත්තම් අපිට intangible asset එකක් කියලා ගන්න බෑ. control තියෙන්න ඕනේ. example එකක් අපි ගත්තොත් අපි හිතන්න සේවකයන් පුහුණු කරනවා කියලා. employees train කරනවා. එතකොට training cost එක. training cost එක. ඒක අපි ගත්තොත් ඒ training වලට දරපු cost එක ඒක අපිට පේනවා කියන්නේ ඒකේ පළවෙනියෙන් ගත්තොත් එහෙම එක physical substance එකක් නැති දෙයක් ඒක. يعني ඒකේ භෞතික පැවැත්මක් නැහැ training cost එක කියන එකේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ control තියනවද කියන එක ගැන. කෙනෙක් හිතන බලන්න training cost එක ගැන intangible asset එකක් වෙන්න ඕනේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක control තියනවද කියන එක. මොකද අපි ව්‍යාපාරයක් විදිහට employees train කරපු පමණින් අපිට කියන්න පුළුවන් ද ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට ප්‍රතිලාභ හම්බ වෙයි කියලා. කොහොමද එම් ගැරන්ට් කරන්නේ අපි? එම ගැරන්ට් කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ ට්‍රේනින් මත හොඳට වැඩ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. අනිත් එක වැදගත්ම දේ ඒගොල්ලෝ කොහොමද අපි කියන්නේ ට්‍රේන් කරාට පස්සේ ඕගනයිසේෂන් එක දිගට විඳී කියලා. එහෙමනම් අපි කොන්ට්‍රැක්ට් එකක් ගහලා තියෙනවා. එහෙම කොන්ට්‍රැක්ට් එකක් ගහලා තියෙනවා නම් ට්‍රේනින් වලට ලැබෙන්න කලින් අවුරුදු මෙච්චර ගාණක් මේ ට්‍රේනින් වලින් පස්සේ මේක අනිවාර්යෙන් ඉන්න ඕනේ කියලා. අන්න ඒතකොට කන්ට්‍රෝල් තියෙන්න පුළුවන්. ඔය ඇඩ්වර්ටයිසින් වගේ ගන්නකො. ඇඩ්වර්ටයිසින් කියන්නේ එක්ස්පෙන්ස් එකක් නේ. ඒකයි ඉන්ටැන්ජිබල් ඇසෙට් කියලා ගන්න නැත්තේ. මොකද කන්ට්‍රෝල් නැහැ නේ. මොකද අපි ඇඩ්වර්ටයිසින් කරා කියලා අපිට ගැරන්ටි එකක් තියනවාද අපේ සේල්ස් වැඩි වෙයි කියලා. අපිට බෙනිෆිට්ස් ගන්න පුළුවන් කියලා. එහෙම කියන්න බෑ. ඇඩ්වර්ටයිසින් කරොප්පමණින් සේල්ස් වැඩි වෙනවා කියලා එකක් නැහැනේ. ඒ නිසා කන්ට්‍රෝල් තියෙන්න ඕනේ. පළවෙනි දේ අයිඩෙන්ටිෆයබල් වෙන්න ඕනේ. දෙවෙනි එක non monetary වෙන්න ඕනේ. තුන without physical substance. physical substance එක නැති වෙනකොට අපි control තියෙන්න ඕනේ. physical substance එකක් නැහැ. හැබැයි control තියෙන්න ඕනේ. ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ වෙනවා නම් අපි කියනවා ඒක LKS 38 යටතේ intangible asset කියන එකට වැටෙනවා කියලා. ඔය කාරණා තුන සම්පූර්ණ වෙනවා නම් ඒක intangible asset එකක්. මේ කියන LKS 38 යටතේ ගවන් වෙනවා. හරි. එතකොට ඔය තියෙන definition එක. ඒතර ඔය කාරණා තුන සම්පූර්ණ වෙනවා නම් ඒක intangible asset එකක්. හරිද? ඒක intangible asset එකක්. කාරණා තුන සම්පූර්ණ වෙනවා නම්. හැබැයි එහෙම වෙච්ච පමණින් ඔය කාරණා තුන සම්පූර්ණ වෙච්ච පමණින් අපිට පුළුවන් ද financial statements වල financial position statement එකේ non current asset යටතේ intangible assets කියලා ගාණක් පෙන්වන්න පුළුවන්ද? value එකක් පෙන්වන්න පුළුවන්ද ඔය කාරණා තුන සම්පූර්ණ වෙච්ච පමණින්? එහෙම පුළුවන් කමක් නැහැ. ඔය කාරණා තුන සම්පූර්ණ නම් intangible asset එකක් වෙනවා. ඒක හරියි. නමුත් financial statement වල පෙන්වනවා කියන එකේ තේරුම recognize කරනවා කියන එක. recognize කරනවා, හඳුනා ගන්නවා කියන එක. එහෙම වෙන්න නම් තව කාරණා දෙකක් හිතු වෙන්න ඕනේ. ඒ කාරණා දෙක තමයි මේ recognition initial recognition criteria. එකක් තමයි දැන් නම් වෙනස් වෙලා තියෙන ටිකක් අපි තාම පරණ ටික කතා කරන්නේ මොකද තාම මේ ස්ටෑන්ඩඩ් එක අලුත් වෙලා ඇවිල්ලා නැති හින්දා. තාම කතා කරන්නේ කලින් තිබ්බ දෙක. එකක් තමයි future economic benefits, future cash flows එන එක probable වෙන්න ඕනේ. කියන්නේ අනාගත මේ වත්කම් භාවිතා කරලා cash flows generate කරන්න පුළුවන් වෙන්න ඕනේ. ව්‍යාපාරය තුළ මුදල් ප්‍රවාහ ගලා එන්න ඕනේ අනාගතයේ. ආර්ථික ප්‍රතිලාභ වෙනවා කියන එක.
දෙවෙනි එක cost can be measured reliably. cost එක reliably measure කරන්න පුළුවන් වෙන්න ඕනේ. පිරිවැය විශ්වාසදායී ලෙස මනින්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ওই කාරණා දෙක සම්පූර්ණ වෙනවා නම් අපිට පුළුවන් මේක recognize කරන්න. financial statement වල දාන්න පුළුවන්. දැන් සමහර වෙලාවල් තියෙන්න පුළුවන් සමහර assets තියෙනවා ඒවා identifiable non monetary without physical substance. ඒ නිසා intangible asset. ඒ වුණාට අර කාරණා දෙක මීට් වෙන්නේ නැති හින්දා recognize කරන්න බෑ. දැන් හිතලා බලන්න internal generated brand name එක. ව්‍යාපාරයේ අභ්‍යන්තරේ තියෙන brand name එක. අපේ brand name එක ගත්තොත් ඒක identifiable. වෙනම විකුණන්න පුළුවන් brand name. ඊළඟට අපි ගත්තොත් non monetary. monetary නෙවෙයි. තුන physical substance එකකුත් නැහැ. හරි. එහෙමනම් brand name එකේ කාරණා තුනම සම්පූර්ණයි. intangible asset LKS 38 යටතේ ගවන් වෙනවා. ඒක හරි. හැබැයි recognition criteria දෙක ගන්නකො. පළවෙනි එක economic benefits earn කරන්න පුළුවන් කියන එක. පුළුවන් නේ. brand name එක හම්ද මිනිස්සු එනවා ව්‍යාපාරයට. ඒක හරි. economic benefits එනවා කියලා කියන්න පුළුවන්. දෙවෙනි එක cost can be measured reliably. අපිට මේ internally ඇතිවෙච්ච brand name එකේ cost එක මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මේ brand name එකේ cost එක මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ අපිට. reliably කියන්න පුළුවන්. නමුත් reliably එහෙම measure කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා internally generated brand name එක recognize කරන්න පුළුවන්ද? recognize කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා brand name එක අපිට recognize කරන්න බෑ intangible asset එකක් වුණත්. හරි. එතන recognition criteria දෙක. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මම කොහොම මේක PPE වගේම තමයි ගොඩක් දුරට කියලා මේ ස්ටෑන්ඩඩ් එක. ඒතර PPE වල property plant and equipment වල initial measurement එක කරන්න කියන්නේ මොන value එකකටද? initial measurement එක කරන්න කියලා කියන්නේ cost එකට. පරිවැයට. ඒ වගේ intangible asset වල initial measurement එක කරන්න කියලා කියන්නේ cost එකට. initial measurement එක කරන්න ඕනේ intangible asset වල cost එකට. හරිද? එතකොට මේ cost එක ගන්න විදිය cost එක කියන එක ගන්න විදිය වෙනස් වෙනවා acquire කරන විදිය මත. initial measurement එක intangible asset වල වෙනෝනේ cost එකට. නමුත් cost එක කියලා ගන්න value එක වෙනස් වෙනවා. පිරිවැය කියලා අපි ගන්න value එක වෙනස් වෙනවා acquire කරන විදිය මත. හරිද? එතකොට මේ intangible assets acquire කරන්න පුළුවන්. ව්‍යාපාරයට ලබා ගන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන් ක්‍රම හතරක් ස්ටෑන්ඩඩ් එකේ දාලා තියෙනවා. LKS 38 වල කියනවා intangible assets generate වෙන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි separate acquisition. separate acquisition. ඒ කියන්නේ අපි වෙනම මිලදී ගන්නවා. මේ intangible asset එක විතරක් වෙනම separately වෙනම transaction එකකින් purchase කරනවා. දෙවෙනි එක තමයි acquire as a part of acquire as a at a business combination. මේ business combination එකද acquire කරනවා. හරිද? තුන්වෙනි එක තමයි receive from a government grant. government grant එකෙන් හම්බෙලා. හතරවෙනි එක internal generator. ඔය තියෙන්නේ intangible asset එකක් අපිට ඇති වෙන්න පුළුවන් ව්‍යාපාරයට ලබා ගන්න පුළුවන් ක්‍රම හතරයි LKS 38 වලට අනුව. පළවෙනි එක බලමු. පළවෙනි එක කියන්නේ separate acquisition එක. එහෙනම් අපි වෙනම මේක acquire කරනවා. එහෙමනම් කොහොමත් initial measurement එක cost එක තමයි අපි කියන්නේ. cost එක කියලා ගන්න value එක අපි ගන්න separate acquisition එකකදී නම් අපි acquire කරන්නේ cost එක කියන එක අපි ගන්න මේ විදිහට. cost එක අපි ගන්න ඒ intangible asset එකේ price එක අපි හිතමු අපි software එකක් ගන්නවා. ඒ software එකේ value එක purchase price එක සහ directly attributable costs. තා මොන හරි මේක නිසාම ඇති වෙන පිරිවැය තියෙනවා. directly attributable මොන හරි තියෙනවා නම් ඒවත් එකතු කරලා cost එක ගන්නවා. එහෙම තමයි separate acquisition එකේදී අපි value කරන්නේ. දෙවෙනි එක business combination එකේදී. acquired at a business combination. එතකොට business combination එකේදී acquire කරනවා නම් මේ business combination එකේදී acquire කරන්න ගියොත් එහෙම අපිට cost එක කියලා අපි ගන්න value එක ගන්න අපි fair value. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම. දැන් මේ business combination එකේදී acquire කරන example එක goodwill. අපි කිව්වා goodwill කියන එක LKS 38 යටතට වැටෙනවද? වැටෙන්නේ නැහැ. කෙනෙක්ගේ definition එකට වැටෙන්නේ නැහැ අතරම. identifiable නැහැනේ. එහෙමනම් මේ goodwill කියන එක අපි කිව්වා හඳුනා ගන්න බෑ. කවදාවත් තනි පුද්ගල ව්‍යාපාරිකව, හවුල් ව්යාපාරයක, තනි සමාගමක පොතක එහෙම තියෙන්න පුළුවන් කමක් නැහැ. group එකක් විදිහට උන්න acquire කරාට පස්සේ නම් තියෙන්න පුළුවන්. ඒ අරින්න
තනියෙන් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ goodwill කියන එක LKS 38 යටතේ recognize කරන්න බැරි හින්දා එහෙම තියෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් business combination එකේ තියෙන්න පුළුවන්. ඒතර එහෙමනම් මේ LKS 38 යටතේ recognize කරන්න බැරි එක කොහොමද business combination එකේ recognize කරන්නේ? intangible asset LKS 38 යටතේ recognize කරන්න බැරි නම් කොහොමද ඒ business combination එකේ පොත්වලට ගේන්නේ? ගේන්නේ LKS 38 යටතේ නෙවෙයි. ඒ වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. SLFRS 3 business combination එකට තමයි ගේන්නේ එක. නැ SLFRS 3 business combinations කියන ස්ටෑන්ඩඩ් එක යටතේ තමයි ඔය කියන intangible asset එක. අපි කියන්නේ goodwill කියන එක books වලට ගේන්නේ. ඒතර අන්න එතනදී ගේන value එක මොකක්ද? අපිට සාමාන්‍යයෙන් overall intangible asset standard එකේ පොදුවේ කියනවා initial measurement එක cost එක විය යුතුයි කියලා. නමුත් cost එක ලෙස මෙතනදී ගත යුතු value එක SLFRS 3 වල කියනවා fair value කියලා. fair value එකට තමයි අනිවාර්යයෙන්ම අපි acquisition එකදී කියන්නේ business combination එකදී business එකක් acquire කරනවා නම් අන්න එතනදී intangible asset අපි initial measure කරන්නේ fair value එකට. يعني cost එක ලෙස ගන්න හොඳම අගය වෙන්නේ එතනදී fair value. හරිද? එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී අපි ගන්නනේ fair value. අපි fair value standard එක කතා කරානේ. fair value එක අපි ගන්න පුළුවන් පාවිච්චි කරලා inputs තුනක් තියෙනවා. පළවෙනි එක තමයි quoted prices in active market for identifiable assets කියන එක. හරිද? ඊට පස්සේ අපි කිව්වා කියන්නේ similar කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ සර්වසම assets කියන එක. ඊට පස්සේ දෙවෙනි එක අපි කිව්වා දෙවෙනි input එක අපි කිව්වා similar asset වල price එක කියලා. හරිද? තුන්වෙනි එක අපි කිව්වා unobservable input කියලා අපි කිව්වේ. observable නොවන ඒවා. ඔය present value cash flow present value ගන්න ඒවා. ඊට පස්සේ ඔය මොනවද replacement cost එක service capacity replace කරන එක අර ඒ වගේ අර අපි market based නොවන measurements අපි කිව්වේ. එතකොට දැන් මෙතනදී business combination එකකදී intangible asset එකක් අපි identify කරන්න ඕනේ recognize කරන්න ඕනේ fair value එකට. ඒතර fair value එකට measure කරනකොට ඔය inputs තුනෙන් අපි කිව්ව ප්‍රධාන පළවෙනියෙන් ගන්න inputs පළවෙනි input එක level 1 input. ඊළඟ level 2 ඊළඟ level 3. දැන් සාමාන්‍ය intangible asset එකක් ගැන හිතුවොත් level 1 input කියන එකක් තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් සාමාන්‍යයෙන් intangible asset එකට active market එකක් තියෙනවා. කියන්නේ active market එක identifiable asset එක quoted price එකක් ගන්න එකේ market එකක් එහෙම එකක් තියෙනවා සාමාන්‍යයෙන්. එහෙම market එකක් නැහැ සාමාන්‍ය intangible assets වලට. එහෙනම් සාමාන්‍ය level 1 input available වෙන්නේ නැහැ. level 2 ගැන බැලුවොත් similar assets වල price එක. දැන් similar assets කියන ඒවා දැන් සාමාන්‍යයෙන් මේ intangible assets වල තියෙන nature එක තමයි. ස්වභාවය තමයි ඒක unique. ඒ කියන්නේ brand name එක ගත්තත් ඒක unique. කියන්නේ අපේ brand name එකයි වෙන company එක brand name එකයි සංසන්දනය කරන්න බෑ. අපේ company goodwill එක සහ වෙන company goodwill එක compare කරන්න බෑ. ඒක similar කියලා කියන්න බෑ අපිට අත්‍තරම. ඒක unique. කියන්නේ ආවේනිකයි. ඒක විතරයි තියෙන්නේ. ඒ නිසා similar assets වල price ගන්නවා කියන එකත් practical නැහැ. නිසා අපිට යන්න වෙන විකල්පයක් නැහැ level 3 input වලට. එහෙමනම් intangible assets වල fair value ගන්න යන්න වෙන input එක තමයි level 3 input. 1 2 වලින් යන්න බෑ සාමාන්‍යයෙන්. ගොඩක් වෙලාවට level 3 තමයි available වෙන්නේ. කොහොම හරි business combination එකදී නම් acquire කරන්නේ අපි ගන්න ඕනේ fair value එකට. තුන්වෙනි එක government grant එකක්. government grant එක කියන එකට ඇත්තටම වෙනම standard එකක් තියෙනවා. يعني සමහර ඔය intangible asset එක තමයි හම්බෙන්න පුළුවන්. ඔය license වගේ radio stations වල license මොනවා හරි ඒ වගේ දේවල්. ඒවා අපිට හම්බෙන්න පුළුවන් සමහර විට කියන්නේ TV station වලට radio වලට මේ license හම්බ වෙන්න පුළුවන් government grant එකක් විදිහට. කියන්නේ රජයෙන් පරිත්‍යාගයක් විදිහට grant එකක් විදිහට හම්බ වෙනවා. ඒතර ඒකට ඇත්තටම ඒ වගේ කොහොමද measure කරන්න කියලා වෙනම standard එකක් තියෙනවා. government grant එක measure කරන්න වෙනම standard එකක් තියෙනවා. ඒක තමයි LKS 20. හරිද? LKS 20. ඒතර ඒකෙන් කියනවා government grant එක කොහොමද හොයාගන්නේ කියලා. government grant එකේ value කොහොමද ගන්න කියලා. එතකොට හැබැයි මේ asset එකේ value එක ගන්න LKS 38 යටතේ intangible asset standard යටතේ. දැන් මෙතනදී අත්තරම ගන්න government grant කියන standard එකේ මේවට අනුව ගන්න යන තියෙන්නේ එක cost එකකට ගන්න පුළුවන් නැත්නම් fair value ගන්න පුළුවන්. එක cost එකට එහෙම නැත්නම් fair value. ඒක අත්තරම ටිකක් අර ඊට වඩා යන standard එකක්. ඒක ඉතින් ඒ standard එක refer කරලා බලන්න ඕනේ. නමුත් basically cost එකට හරි fair value එකට හරි option දෙකක් තියෙනවා. ඕන එකකට අපිට initial measurement කරන්න පුළුවන්.
කියලා තමයි ලෙක්චරර් කිව්වේ. එතකොට ඊළඟ එක. අන්තිම එක internal generated intangible assets. මේ internal generated intangible assets කියන එක අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි research and development. එකක් research අනිත් එක development. එතකොට මේ internally අපි generate කරනවා නම් intangible asset එකක්. ඒකට අපි කලින්ම පළවෙනියෙන් කරන දේ තමයි research එක. ඒ කියන්නේ research එක කියලා කියන්නේ knowledge එක හොයාගන්න. දැනුම හොයාගන්න අපි යම්කිසි පරීක්ෂණයක්, යම්කිසි project එකක් කරනවා. ඒක කියන research එක කියලා. හරිද? මේ research එක අවසානයේ තමයි අපි හොයාගන්නේ මොකක් හරි දැනුමක් හොයාගන්න. මොකක් හරි product එකක් අලුතෙන් හොයාගන්නවා. හරිද? ඒතර development එකේදී වෙන්නේ ඒක අපි commercial develop කරන්නේ steps තියෙනවා. ඒ කියන්නේ අපි prototype එකක් හදලා මොකක් හරි initial development එක කරනවා. හරිද? ඒතර ඔය කොටස් දෙකට බෙදෙනවා internal generated කියන එක. ඒතර මේකෙන් LKS 38 වල කියනවා research cost එක. research එකක් කරන්න දරන cost එක කෙලින්ම expense කරන්න. ඒක capitalize කරන්න පුළුවන් කමක් නැහැ. අපි knowledge එකක් හොයන්න ඒ ගන්න වියදම අපිට capitalize කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අතරම ඉතින් control කියලා එකක් නැහැනේ. අපි කොහොමද කියන්නේ මේ knowledge එක හොයනකොට එකෙන් බිහි වෙන එකෙන් අපිට ආර්ථික ප්‍රතිලාභ හම්බ වෙයි කියලා benefits ගන්න පුළුවන් කියලා කොහොමද හරියටම කියන්නේ? කොහොමවත් කියනවා research cost එක expense කරන්න ඕනේ. capitalize කරන්න පුළුවන් කමක් නැහැ. මේ internal generated එකේ development cost එක පමණක් capitalize කරන්න පුළුවන් කාරණා 6ක් ඉටු වෙනවා. development cost එකත් නිකන් capitalize කරන්න බෑ. නිකන් intangible asset විදිහට recognize කරන්න පුළුවන් කමක් නැහැ. asset එකක් විදිහට කාරණා 6ක් සම්පූර්ණ වෙනවා නම් කියනවා maybe capitalize. අනිවාර්යයෙන්ම capitalize කරනවා නෙවෙයි. maybe කියලා කියන්නේ ඒ කාරණා 6ම සම්පූර්ණ වෙනවා නම් පමණක් capitalize කරන්න පුළුවන්. 6ම සම්පූර්ණ වෙන්න ඕන. ඒක එහෙමනම් research cost එක කෙලින්ම expense කරනවා. development cost එක මෙන්න මේ කාරණා 6. අපි ගත්තොත් පළවෙනි එක technically feasible වෙන්න ඕන. කියන්නේ සමහර product එකක් අපි හොයාගන්නවා වෙන්න පුළුවන්. ඒක develop කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක technically feasible නැති වෙන්න පුළුවන්. කියන්නේ තාක්ෂණිකව ඒක භාවිත කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට අපි ඉලෙක්ට්‍රික් කාර් එකක් හදනවා. නමුත් සමහර විට ලංකාවේ තාම එහෙම ටෙක්නොලොජි එකක් නැහැ. ඒ කියන්නේ ඒක ෆීල් කරගන්න ඒ නාපහු රීෆීල් කරන ඒවා ලංකාවේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් මේක අපිට කැපිටලයිස් කරන්න බෑ. දෙවෙනි එක intention to complete and sell. intention එකක් තියෙනවා මේක සම්පූර්ණ කරලා විකුණන්න. මේක commercially අපිට ලැබි කරන්න අපිට intention එකක් තියෙනවා. නිකන් අපි මේ ආසාවට හදන එකක් නොවෙන්න ඕනේ. ඔකර අපි අලුත් දෙයක් හොයාගන්නවා. prototype එකක් හදලා නිකන් එහෙම නෙමෙයි. මේක අපේ intention එකක් තියෙන්න ඕනේ. ඒක create කරලා sell කරන්න. වැඩ ඉවර කරලා sell කරන්න. තුන්වෙනි එක ability to use or sell. මේක භාවිතා කරන්න හෝ විකුණන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. හැකියාවක් තියෙනුනේ භාවිතා කරන්න සහ විකුණන්න. එහෙම restrictions මොනවත් නැති වෙන්න ඕනේ. තහනම් වෙන්නේ නැති වෙන්නත් ඕනේ. ඊට existence of market. මේකට market එකක් තියෙන්න ඕනේ. මේ අපි හදපු භාණ්ඩය මොකක් හරි prototype එකක් කොට හරි තියෙන්න ඕනේ market එකක්. වෙළඳපොළක් තියෙන්න ඕනේ. හතරවෙනි එක availability of resources. يعني මෙහෙම එකක් හදලා විකුණන්න තරම් resources තියෙන්න ඕනේ. ප්‍රමාණවත් තරම් සම්පත් තියෙන්න ඕනේ. සම්පත් නැතුව මේ තියෙන හදපු එකම නම් එහෙමනම් capitalize කරන්න පුළුවන් කමක් නැහැ. resources තියෙන්න ඕනේ, available වෙන්න ඕනේ. මේවා එකක් commercially launch කරන්න. ඊළඟට අන්තිම එක ability to measure cost reliably. cost එක reliably measure කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කොහොමද තියෙන්න එපා. දැන් බලන්න අපි අර recognition criteria දෙකක් කිව්වේ. එකක් තමයි economic benefits ගන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක අපිට cost reliably measure කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ 6 ඇතුළේ ඔය දෙක තමයි තියෙන්නේ මේ මෙතන කියනවා development cost ඇත්තටම capitalize කරන මේ කාරණා 6ට වෙන්න ඕනේ කියලා. මේ අතන මේ 6 ඇතුළේ තියෙන්නේ මේ කාරණා දෙක තමයි. දැන් මේ කියන විදිහට technically feasible, intention to complete and sell, ability to use or sell, existence of a market, availability of resources කියන පළවෙනි කාරණා පහ ගන්නකො. ඒ ඔක්කොම මොනවද එකකින් imply කරන්නේ? අර benefits ගන්න පුළුවන් කියන එක තමයි. economic benefits future earn කරන්න පුළුවන් කියන එක තමයි imply කරන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. technically feasible වෙනවා නම්, intention to complete and sell තියෙනවා නම්, resources available නම්, market එකක් තියෙනවා නම්, ability එකක් තියෙනවා නම් use කරලා sell කරන්න. එහෙමනම් කොහොමද economic benefits එනවා. අන්තිම එක ability to measure cost reliably.
මේ කියන්නේ අර කාරණා දෙක තමයි මේ කියන්නේ. කියන්නේ ඒ අතරම recognition criteria මේ 6 කියලා කියන්නේ ආ කාරණා දෙකම තමයි. එහෙනම් මේ ටික ඉටු වෙනවා නම් cost එකත් reliably measure කරන්න පුළුවන් නම් මොන development cost එක capitalize කරන්න පුළුවන්. හැබැයි මේ කාරණා එකක් කොයිටු වෙන්නේ නැත්නම් capitalize කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ තියෙන්නේ internally generated intangible assets. හරිද? ඊළඟට අපි කතා